Welcome to Facebook Live. සාදරයෙන් පිළිගන්න ඔක්කොමලව Facebook සජීවී වැඩසටහනට. And I've got something really interesting that I want to talk to you all about. මට තියෙන ඉතා වැදගත් දෙයක් ඔයගොල්ලෝ සමග බෙදා හදා ගන්න. And to get into what I have to say, I want to title this message. අද මේ මම ඔබට කියන්න යන දෙයට මම මාතෘකාවක් දෙන්න ලෑස්ති වෙනවා. Okay, and the title is Planted to Flourish. මගේ මාතෘකාව වන්නේ ඵලදාව දෙන්න පැල සිටුවීම. නැත්නම් ඵලදාව ලබනසේ සිටුවා තැබීම. All right. So for that, I want to go straight into the book of Psalms. මම කිරීම ගීතාවලිය පොතේ යනවා. Psalms 92 verse 13. ගීතාවලිය 92 13 පදය. Okay, and it says in English, planted in the house of the Lord, they will flourish in the courts of our God. ඒ වචනේ කියනවා ස්වාමීන් වහන්සේගේ ගෘහේ ඵලදාව වෙනසේ ස්ථාපන කරත කියලා. And the reason why I really wanted to talk about is because we are living in uncertain times. මම මේක කතා කරන්න අදහස් කරේ මොකද අපිට අපේ මේ කාලේ ඉතා අනිශ්චිත නිසා මම ඉගෙන කතා කරනවා. Nothing seems to be permanent. කිසිම දෙයක් ස්ථිරයි කියලා අපිට හිතා ගන්න බෑ. You think that something is really going well and going into permanency when suddenly it is stopped for some reason or the other. ඔබ සිතන් ඉන්නවා සියලු දේම යහපතට හැරිලා ඔක්කොම හොඳින් යනවා කියලා නමුත් අදිසියෙම ඒ දේවල් නවත්වනවා. But the word planted means දේවචනේ රෝපණය කරන කියන වචනේ අර්ථය වන්නේ all right, it means being stationary or permanent, being permanent. රෝපණය කියන්නේ අපි ඒක යම්කිසි තැනක වලක් කපලා ඒක හෙල්ලෙන්නේ නැති වෙන්න එක තැනකට කරලා තියෙන එක. I still remember some time ago, a couple of years ago, when I was in another nation. මීට වසර කිහිපයකට කලින් මම තවත් දේශයක ඉන්න අවස්ථාවේදී And I was just talking to two ladies. මම කාන්තාවන් දෙනෙක්ගේ නිකන් සාමාන්‍ය කතා බහේ ඉදිරි ඉන්න අවස්ථාවේදී And and I was on a mission trip. මම සුභාරංචි බෙදාගෙන මේ වැඩසටහන ගිහලා තිබුණේ ඒ දේශයට. And so I asked them which church they go to. That's a very normal question. මම නිකන් ඒගොල්ලන්ගේ ඇහුවා ඒකෙන් මොන සභාවටද යන්නේ කියලා. And much to my horror, they replied me and said, we get up on a Sunday morning and then we just ask the Holy Spirit, which church should we go to? And the Lord leads us into that place. මගේ විශ්වාසයට මේගොල්ලෝ දීපු පිළිතුර වන්නේ අපි ඉරිදා උදෑසන නැගිටලා සුද්ධාත්මයන් වහන්සේගේ මගේ පෙන්වීම අනුව අපි කැමති දේවස්ථානට යනවා කියලා කියනවා. And I spoke to them and I said, God does not want you to go from place to place, but God wants you planted in that place of worship. ස්වාමීන් වහන්සේගේ සැලැස්ම වන්නේ එක් තැනට සංක්‍රමණය කිරීම නොව නමුත් එක ස්ථානකට වෙලා රෝපණය වෙලා එතනින් ඵලදාව ලබන්නයි. We have come into certain times where everything needs to be a quick fix for us. අද කාලේ අපි හැමදේම ක්ෂණිකව අපිට පිළිතුරක් ලැබෙනසේ බලාගෙන ඉන්නද අපි දැන් තියෙන කතාව. We have our drive-thrus, drive-through McDonald's, drive-through KFC, drive-through other, fast foods. We are so used to a drive-through mentality. අපි මේ දවස්වල තියෙන ආසලන් අනුව අපිට McDonald's ගිහිල්ලා ඇතුළට ගිහලා වාඩි වෙන්න ඕනේ නැහැ. වාහනේ දැම්ම කැමරා ටික ආඩර් කරන්න පුළුවන්, කැමරා ටික වාහනේ ගෙනත් දෙන්න පුළුවන්.
පීට්ස් එකට එයාගෙම යන්න පුළුවන්. බැංකු ATM මැෂින් පවා දැන් තියෙනවා. වාහනේ ඉඳන්ම සල්ලි ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ශනික දේවල් ලබා ගැනීමේ සමාජයක අපි දැන් ඉන්නේ. Right? And we are getting used to even a drive-through Christianity. අපි දැන් ක්‍රිස්තියානි ජීවිතයේ නොනවත්වා ගමන් කරන ස්ථානයට අපි දැන් ඇවිල්ලා තියෙනවා. One day here, one day another place, one day you don't go at all, and for weeks you don't see people. We have also got into this culture of a real drive-through Christianity. අපේ ක්‍රිස්තියානි ජීවිතවල මේ ශනික ආහාර වැනි ක්‍රමයකට පුරුදු වෙලා අපේ ක්‍රිස්තියානි ජීවිතය කලබලෙන් දවසක් එක තැනට තව තැනකට යනවා කිසිම ස්ථිරභාවයක් නැහැ. ඉතින් දැන් යන්න පුරුදු වෙලා දැන් තියෙනවා. Exactly. But the word of God says, නමුත් දේ වචනේ කියනවා those that are planted, ඒ වචනේ කියනවා රෝපණය වුණා තැනත්තා okay, in the house of God, ස්වාමීන් වහන්සේගේ ගෘහයේ okay, they will flourish in the courts of God. ස්වාමීන් වහන්සේගේ ගෘහයේ ඒගොල්ලෝ ඵලදාව දකින්න යනවා කියනවා. Okay, so the scripture definitely says when you are planted, then you will flourish. ඒ වචනේ පැහැදිලිව කියනවා අපි එක ස්ථානයක රෝපණය වෙලා සිටිය යුතුයි ඵලදාව දකින්න නම් කියනවා. I want to shift the gears a little bit and talk about our home back in Australia. මම පොඩක් මේ කතාව පොඩ වෙනස් කළා. ඔස්ට්‍රේලියාවේ මගේ එහෙ පදිංචි රටේ අපේ ඒ ජීවිතය ගැන පොඩ්ඩක් මම කියන්නම්. When we bought our home in Australia, there was this huge tree right in the center of the garden. අපි ඒ ඔස්ට්‍රේලියාවේ අපි ගයක් ගන්න ඉඩම ගත්තම ඒ ඉඩමේ මැද තිබුණා ඉතා විශාල ගහක්. And it was one of those colonial type of trees that probably was there in the ground for about 100 years. ඒක ටික සාම්ප්‍රදායික ගහක් බොහෝ දුර අවුරුදු 100ක් විතර පරණ වෙන්න පුළුවන් මේ ගහ. And we decided it was not really necessary for us to have that tree right in the center of the garden, so we tried to cut it. අපි හිතුවා මේ ගහ අපිට වැදගත් වෙන්නේ නැහැ කියලා. ඒකින්ද මේ ගහ කපලා ඉවත් කරන්න උත්සාහ කරා. But the more we cut the tree, the more we sawed it, we got the electric saws, the more we tried to cut it off, we found that the roots had gone real deep into the ground. මේ ගහ කපන්න උත්සාහ කරනකොට අපිට තේරුණා මේ ගහේ මුල් ඉතාමත් ජම්බුරට මුල් පැහැලා තිබුණා කියලා. So I want to go back again into that scripture because it took us a long time to cut that tree. මම නැවත ඔයගොල්ලෝ අපි අරන් යන මේ වචනයට මොකද මේ ගහ මට මතක් වෙද්දි මොකද මේ ගහ අපිට අයින් කරන්න විශාල කාලයක් ගත වුණා. So when God says in the book of Psalms, you must be planted, we have to stay in that place where God has called us to be. ගීතාවලි පුතේ අපි රෝපණය වෙලා කියලා කියනකොට ඒ කියන්නේ ඒ අර මුල් හදපු ගහ වගේ ඒ ස්වාමීන් වහන්සේගේ වචනය ඒ ස්ථානයට අපි අරන් ඉන්න ඕනේ. When God shows us a place of worship that is going to be our spiritual home, we must make sure to put our roots right down, right into the very soil of that church. ස්වාමීන් වහන්සේ අපිට යම් කිසි ස්ථානයක් මඟ පෙන්වුවම අපිට අපේ කිතුණු භෝජනය ලබා ගන්න ඒ ස්ථානයට අපි රෝපණය වෙලා ඒ මුල් ඇදගෙන ඉන්න ඕනේ ඒ ස්ථානයට. We all know when you plant a tree or some sort of a shrub or something like that it is going to come in contact with harsh
nature conditions like thunderstorms, like sandstorms, rain, typhoons, sun, the avid sun, so many that kind of conditions. ඒ ගහක් පැල කරපුවම අපි දන්නවා මේ ගහට කාලගුණයෙන් සහ දේශගුණයෙන් තියෙනා වූ බලපෑම. අධික රස්නය, අධික වර්ෂාව, අධික සුළං. ඒකින්ද මේ ගහට ඒවට තියෙන හැකියාව තිබිය යුතුයි. It is the same in Christianity. ඉතුරු ජීවිතේ මේ ආකාරයෙන්ම තමයි. Because when you plant yourself in a particular church and surrounding, and you allow the roots to go down, you will be facing the same sort of conditions. කිතුණු ජීවිතේ මේ පැලයක් රෝපණය කරලා සමානයි. අපි එක් ස්ථානයක ඉන්නකොට මේ ගහ එක එක විපර්යාසයන් වලට මුහුණ දෙන ආකාරයෙන්ම ඉතුරු ජීවිතේදී අපිට එක් එක් කම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. You will be faced with the good times, you will be faced with the bad times. ඔබට යහපත් කාල දකින්න ලැබෙනවා, දුෂ්කර කාල දකින්න ලැබෙනවා. Okay, you might have to rub against someone that you really do not want to rub against. සමහරට ඔබට අකමැති කියන පුද්ගල සමහරට ගැටෙන්න අවස්ථා ලැබෙනවා. Okay. God puts all kinds of different people in our midst. ස්වාමීන් වහන්සේ අපිට එක් එක් වර්ගයේ මිනිස්සු මුණ ගැහෙන්න සලස්වනවා. So going back to that tree, sometimes in its earnestness to go right down to the very soil, the tree can suddenly get grafted, move away from the actual plan of what the gardener has for the tree, and you can move away to get grafted into another tree that could be something that the tree would want to. Because of the sun, it would probably move out to graft itself to another tree. සමහරට මේ ගස් හැල තවත් ශාකයක් සමහරට බද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉරු එළියේ බලපෑම අනුව සමහරට ගුණගේ බලපෑම අනුව සමහරට වෙනස් ස්ථානයකට බද්ධ වෙයි හැකි. But let me tell you, the best result never comes when a tree willfully goes in another direction to get itself entwined or grafted with another tree, when it is not the purpose of the gardener. හොඳම අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒ ගහට ඕන විදියට ගිහිල්ලා එයාගේ හැඩතල හදාගෙන ඉන්නවා නම් වෙන්නේ නැහැ. නමුත් ඉදම බලන් ඉන්න පුද්ගලයා ඒ ගහ අවශ්‍ය විදියට සකසලා ගත්තොත් ඒ ගහෙන් පළදා වැඩි වෙන්න පුළුවන්. But the success comes when the tree goes right down to go right down to get water from the very bottom parts of the earth to get water and nourishment for the tree. ඒ ගහට ස්වයං යොමුවෙන්න පුළුවන් වෙන්නේ ඒ මුල් ටික පොළවේ තියෙන වතුර කරා ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ඒ වතුර උරා ගැනීමේ හැකියාව ඇතිවෙනව තමයි. And that is why I spoke about the tree in our house, because the roots had just gone right into the very depth of the soil, and it was drawing out nourishment from the water, the nutrients of that soil, and it was a very thick, huge tree that we found it really difficult to cut and saw through. මගේ අපේ ගෙදර තිබිච්ච ඒ ගහ ගැන මම උදාහරණ ගත්තා. මොකද ඒ ගහේ මූල එච්චර ඇතුළට ගිහලා තිබ්බා. පොළවේ තියෙන වතුරට එයා කාන්දු වෙලා තිබ්බා. ඒ පොළවේ තියෙන ඒ අවශ්‍ය ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය යට උදාගෙන තිබුණා. ඒ ගහ ඉතා සරුවෙන් ඝන ලෙස විශාල ලෙස වැඩිලා තිබ්බා. I'm not talking about the situations that we are faced with right now with the corona on the increase, and everyone has to do online services. I'm not talking about this particular moment, but what I'm talking more about is when people opt to go from church to church,
There's no planting there, or conference to conference, seminar to seminar. There is absolutely no planting in that. මම මේ කතා කරන්නේ මේ කාලේ මේ කොරෝනා වෛරස් කාලේ වගේ නෙවෙයි. මම කියන්නේ එක සභාවකින් තව සභාවකට මාරනවා, එක කොන්ෆරන්ස් එකකට තව කොන්ෆරන්ස් එකකට මාරනවා, කිසිම ස්ථාවරක ගතියක් නැති කට්ටිය ගැන මම කතා කරනවා. And that is why God says, be planted firmly in the soil that you have been put in. ඒ වචනේ එක කියන්නේ ඔබව සිටවන ලද පොළොවේ සාර්ථක ලෙස මුල් බහින ලෙස සිටින්න කියලා කියන්නේ. Being grafted or shifting the movement to another tree will never produce what the gardener wants out of that tree. ඒ ගහ එහෙම පැත්තෙනවා නම්, එහෙම නැත්නම් වෙන ගහක් එක බත් වෙනවා නම්, ඒ ගහෙන් ඒ අස්වැන්න සකස් කරන පුද්ගලයාගේ අවශ්‍යතාවයට අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. So what happens is, you move out and something not quite pleasant happens, then you move out again, then something else happens, because no man is perfect, things happen, and you move out and you move out, and what we call in Australia is you become a rolling stone. සභාවක ඉන්නකොට ඒ සභාව යම් කිසි අදහස් වල ගැළපීම නොගැලපීම නිසා තව සභාවක ඒ සභාවට ගියාම ඒ සභාවේ තාත්කාරත් එක්ක හරි අදහස් ගැළපීම ආයි මෙවැනි සභාවෙන් සභාවට මාරු යන කට්ටියට අපි ඔස්ට්‍රේලියා කියනවා rolling stone, එහෙම නැත්නම් roll වෙන ගලක් කියලා. Yeah, because you are never in one place. මොකද ඔබ කවදාවත් එක තැනක ඉන්නේ නැහැ. But there's something beautiful about the local church when you are placed in a spiritual family and they look after you and you look after them and you start to grow together. Then it is a beautiful thing. ඔබේ එක සභාවකට යොමු වෙලා ඒ සභාව තුළ සහෝදරත්වයෙන් හැදෙන එක වැඩි දියුණු එක ඒක ඉතා අලංකාර දෙයක්. Yeah. So that is part of the planting. අපි රෝපණය ගැන කතා කරපු අවස්ථා ටිකක්. But I was also I also wanted to talk a little bit about the next part of that scripture, because it says it talks about flourishing in the courts of God. ඒ වචනේ කියනවා ස්වාමීන් වහන්සේගේ ගෘහයේ ඵලදාව නිරනවා කියලා, ලබනවා කියලා. So when you are planted, the Bible says, again I say this, you flourish. And what is the meaning of flourish? ඒ වචනේ කියනවා ඔබ මුල් ඇදලා හොඳට රෝපණලා සිටිනවා ස්වාමීන් වහන්සේ ගෘහයේ ඔබ ඵලදාව දකින්න ලබනවා කියලා. මේ ඵලදාව කියන්නේ මොකක්ද? Okay. That is to blossom and bloom. කියන්නේ මල් පිපෙන්න මල් එළි දක්වන්න කියනවා. And you will also produce fruit. ඔබ ඵලදාවක් එකෙන් ලබන්න යනවා. Have you noticed a tree that is going on in the wrong direction? It is just veering out to a wrong direction. There's not much fruit in it. But in a tree that's planted and growing down deep, there is much fruit because and boughs, and you see the fruit coming out. පෙරලිච්ච ගහක් දැක්කලා තියෙනවා ඔයගොල්ලෝ ඒ ගහේ මලුත් නැහැ, පළතුරුත් නැහැ, මුළුත් හැට නැහැ. නමුත් හොඳ රෝපණ වෙච්ච ගහක් මුල් හොඳට බිමට ඇදලා තියෙන ගහක ඵලදාව ඔබ දැකලා තියෙනවා. And when it says you flourish in the courts of God, the word courts, there is a meaning to it too. ස්වාමීන් වහන්සේගේ ගෘහය කියලා කිව්වම එතන යම් කිසි අර්ථයක් තියෙනවා. That means flourishing in God's house, in the place where God dwells, you flourish in there. ස්වාමීන් වහන්සේ ඉන්න ස්ථානේ
ස්වාමීන් වහන්සේගේ ගෘහේ එතන තමයි ඔබ ඵලදාව ලබන්න යන්නේ. So, going back again to the scripture, they will be planted in the house of God, flourishing in the courts of God would mean this. ස්වාමීන් වහන්සේගේ ගෘහේ රෝපණය වී ස්වාමීන් වහන්සේගේ ගෘහේ ඵලදාව ලබන්න යනවා කියලා කියන එක මෙන්න මෙහෙම අර්ථයක් තියෙනවා. Okay, so it would be being steadfast and planted in a place and budding and blossoming and producing fruit in the presence of God. That's what it means. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඵලදාව සහ අස්වැන්න දකින්න යනවා කියලා කියන්නේ. And if you go to verse 14, that is quite interesting too. ආතරේ පදේ බැලුවම ඒකත් බලංකාරයි. Okay, but this is not for the young people, but it is more for the middle age and above. මේක තරුණ අයට නේ මේකයක් නැති වයස සහ වැඩිමහලට. Okay, so those people that adhere to those conditions, verse 14 says they will also bear fruit in their old age and they will stay fresh and green. දෙවචනේ කියනවා ඒගොල්ලෝ වයසට ගියත් ඵලදාව නෙළන සහ කරුණාව ඉන්නවා කියලා. So who would want to be like that, be someone, yeah, go. කවුද දරනෝ ඉන්න කැමති නැත්තේ? Okay, who wouldn't want to be someone that gets planted, you flourish, you blossom, you bud, you bear fruit, and even right up to your old age, you produce, freshness and absolute greenery. ඵලදාව දරන මල්වර තියෙන වයසට ගිය ඒ ඵලදාව තියෙනා වූ ගහක් වෙන කවුද අකමැති? Yeah. So today, before I finish the broadcast, I want to give you 5 points as to how you will know that you are in the right place, in the right assembly, in the right church. ඔබ ඉන්නව ස්ථානය එහෙමත් ඔබ ඉන්නව සභාව හරි සභාව කියලා හඳුනා ගන්න මම ඔබට කරුණු පහක් දෙන්න යනවා. Okay, so we all know it is a good thing to be planted, steadfast, produce fruit in a particular place. සියල්ලම දන්නවා ඵල හොඳට ඵල දරන එක තමයි හොඳ. එකතැනක ඉඳගෙන ඒක ඵල නෙලන්න හැකියාව ඉතා අගනයි කියලා ඔක්කොම දන්නවා. So the first point is පළවෙනි සටහන you will know in your spirit, in your heart, this is the place for you. You will know. ඔබගේ ආත්මයෙන් ඔබට දැනගෙනවා මේක තමයි ස්ථානය. Okay, if you don't know, you need to ask God, and He, by the power of His Spirit, will talk to you and will let you know. ඔබට ඒ ගැන විශ්වාසයක් නැත්නම් සුද්ධාත්මයන් වහන්සේ ඉල්ලන්න ඔබට ඒ පැහැදිලි කිරීම දෙන්න කියලා. The second point is දෙවෙනි කාරණා it will be a place where you will be encouraged to think bigger, to go up higher, and to be used powerfully in God. මේ ස්ථානය ඔබට ලොකුවට හිතන්න වැඩියෙන් හිතන්න සාකේ ස්වාංශ සමග ජීවිතේ තව අර්ථවත් ගත කරන්න ඔබට අනුබල දෙන ස්ථානයක් වේ. You will be well equipped for greater things. ඔබගේ ඉස්රායල් ගමනට ඔබට අවශ්‍ය දේ සපයන ස්ථානයක් වෙනවා. The third point is දෙවෙනි කාරණය the vision of that church will witness to you. ඒ සභාවේ තියෙනා වූ අරමුණ ඔබගේ ජීවිතයට ආහාරක් වෙනවා. The fourth point is හතරවෙනි කරුණ this church, this establishment will disciple you well. මෙම දේවස්ථානයේ මෙම සභාව ඔබව හොඳ කිතුරෙක් බවට පත් කරනවා. එහෙම නැත්නම් ගෝලෙක් ආකාරයෙන් ඔබව කිතුරේ ජීවිතයට අරන් යනවා. Yes.
Because Jesus said, "You will be my disciples." He didn't say you will be just Christians, but he said, "You will be my disciples." ස්වාමීන් වහන්සේ කියනවා ඔබ මාගේ ගෝලයන් වෙන්නවා කියලා නිකන් කිතුරු නෙමේ යේසුස් වහන්සේගේ අනුගාමිකයෝ බවට පත් වෙනවා. And the last point is, පස්වෙනි අන්තිම සටහන you will know that you belong there. ඔබ තේරුම් ගන්නවා ඔබ මෙතනට තමයි ඔබ සුදුසු කියලා අතුලාන්තයෙන්ම තේරෙන්නේ. You will know in your heart, this is where I should be. මේ හදවතින්ම ඔබට තේරෙනවා මම සිටිය යුතු ස්ථානෙ මෙතන තමයි. So looking at these 5 points, මේ කාරණා පහ දිහා බැලුවම okay, it is very important that you establish yourself in a church. වැදගත් එක සභාවක ස්ථිර වශයෙන් ඔබගේ ලැබුම් ස්ථානය සටහන් කර ගැනීම. Okay? Because that is a place that will nurture you to becoming a person that's after the heart of God. මෙම ස්ථානය තමයි ඔබ ඔබගේ කිතුණු ජීවිතේ වැඩිමහල් වියට ඔබ එකනන්නේ. The word church, the Greek word is ecclesia. සභාවට කියන ග්‍රීක වචනය ඇවිල්ලා එක්ලීසියා. Okay? And that means people that are called out from where? Called out from the world into the establishment of God. එක්ලීසියා කියන වචනේ තේරුම ඇවිල්ලා බාහිර ලෝකයෙන් වෙන් කරන ලද එහෙම නැත්නම් බාහිර ලෝකයෙන් උඩ ගන්න ලද කියන. Okay? So today, අද දින as you hear this message, මේ පණිවිඩය අහන ගමන් and if you have a doubt about the place where you're at the moment, ඔබ නමස්කාර එහෙමත් ඔබ දැන්ට ගත කරන සභාව ගැන ඔබට සැකයක් තියෙනවා නම් you ask God. ස්වාමීන් වහන්සේගෙන් අහන්න. Okay? But it could be the place where you should be. Maybe there's something that's isolating you. You are not coming into the fullness. Maybe there's something that needs to be corrected in you. ඔබ ඉන්න ස්ථානේ සමහර හරියටම වෙන්න පුළුවන්. සමහර ප්‍රශ්න තියෙන්නේ සභාවේ නෙමෙයි නම් සමහරට තමන් තුළ වේ හැකි මේ ප්‍රශ්න තියෙන්නේ. But God has to confirm it to you. නමුත් ඒ ගැන ස්වාමීන් වහන්සේ ඔබට ස්ථිර වශයෙන් පැහැදිලි කළේ. Okay. So back again, I go to the scripture. අනවත දේවචනය යනවා Psalms 92:13. ගීතාවලිය 92:13. Okay, they that are planted in the house of God ස්වාමීන් වහන්සේගේ ගෘහයේ රෝපණය කරන ලද තනත්තා will flourish in the courts of God. ස්වාමීන් වහන්සේගේ ගෘහයේ පළදාව දරන්න යනවා කියලා. Be planted, my friends. ඔබ රෝපණය වෙන්න. Okay, and you will blossom into someone that is full of the Spirit of God. අනර්ග ඵල දරන්න යනවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන්. So today I want to pray. මම යාඥා කරනවා දින Okay. Heavenly Father, සුදු පියාණනි I pray for all those that are listening to this broadcast. මම යාඥා කරනවා මේ වැඩසටහන සාවධාන සියලු දෙනාටම I pray that you will establish in the heart of every man, woman and child එක් පුද්ගලයාගේ හදවත් තුළ මේ දේ සටහන් වෙන්න කියලා මම යාඥා කරනවා. where they should be planted and blossom and bud to bear much fruit. ඒගොල්ලෝ කොහෙද රෝපණය විය යුත්තේ ඒගොල්ලෝ කොහෙද පළදාව දරන්න ඕනේ කියලා ඒ හදවත් තුළ පැහැදිලිව සටහන් වෙන්න ඕනේ. Because God, you're coming for a church මක්සා ස්වාමීන් වහන්සේගේ සභාව වෙනුවෙන් ඉන්න යනවා without spot and wrinkle. කිසි කැලලක් නැති සභාවක් වෙනුවෙන්. And I pray that when you come, මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ ආපුවම you will find faith. වහන්සේ කීකරවූ අනුගාමිකයන් සම්මුඛ කියලා. In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. Thank you guys for coming and watching this broadcast. අද
සටහන් සවන් දීම ගැන. You will find us again on Facebook Live and on our YouTube channel next Wow. Sunday, same time. ඔබ නැවත අපේ සමූහයේ Facebook live සහ අපේ YouTube channel එකේ God bless you. ලබන ඉරිදාත් මේ වෙලාවටම යේසුස් වහන්සේගේ ආශිර්වාද දෙන්න. Amen.